මට මොකද සුබද්‍රව මතක් වුණා. විශේෂයක් නෑ. මට නිකමට වගේ බලන්න එන්න හිතුණා. තමන්ගේ දුව නැති දුක කොහොමද දරා ගන්නවද? ඔෆිස් එකේදී ගොඩාක් තැන්වල කුරුළුගේ නම කියවෙනකොට මට සුබද්‍රාන්ටිව ගොඩක් මතක් වෙනවා. ඇත්තම කියනවා නම් මේ ප්‍රශ්නෙත් එක්ක මම ගොඩාක් ෂොක් වෙලා ඉන්නේ. මටත් මගේ තාත්තා නැහැ. මගේ අම්මා මාව ආදරෙන් බලාගත්තා වගේම කුරුළුගේ අම්මත් කුරුළු ආදරෙන් බලා ගන්න ඇති. තමන්ගේ කුසින් වදාපු දරුවා ටිකෙන් ටික ලොකු කරලා එයාගේ ජීවිතේ හොඳම කාලෙදි මේ වගේ දෙයක් වුණාම අනේ ඒක කොහොම දරා ගන්නද? දන්නවද මහිම? මං කැමතියි සුබද්‍ර දවසේ වැඩි හරියක් ওই විදිහට නිදාගෙන ඉන්නවට. ඇයි එයාගෙන් කරදරයිද? අපෙන් එයාට කරදරයක් වුණත් එයාගෙන් අපිට කිසිම කරදරයක් නෑ මහිම. එහෙනම් ඇයි යා නිදා ගන්නවට කැමතියි කිව්වේ? ලෝකෙට මෝහරන්න බැරි තරම් දුකක් එයා හිතේ තියාගෙන එයා කොහොමද මහිම නැගිටලා ඉන්නේ? ඒ හිතේ කොයි තරම් දුක් අන්දරාවක් ඇතිද? එයා ඒ දේවල් කොහොම ඉවසගෙන ඉන්නද? ගෑණියෙක්ට ජීවිතේ ලොකු දුකක් ලොකු කරදරයක් ඉවස ගන්න පුළුවන් කියලා කිව්වට තමන්ගේ දරුවා නැති වෙච්ච වේදනාව ඒ අම්මා කොහොම දරා ගන්නද මහිම? එයා ඒ විදියට පිස්සියෙක් වෙලා තියෙන්නේ ඒ දුක දරා ගන්න බැරුව මහිම. ඔයා ඔහොම කියද්දි මට පරණ කතාවක් මතක් වෙනවා. මොකද? මේ කතාවත් හරියට අර පටාචාරා මෙහෙණියගේ කතාව වගේ. ඒක ඇත්ත. ඒ වුණාට මහිම පටාචාරාව දුකෙන් මුදව ගන්න මෙහෙණියක් කරන්න ඒ දවස්වල බුදුහාමුදුරුවෝ වැඩ හිටියා. අපේ සුබද්‍රාව දුකින් මුදව ගන්න අපි කාටවත් බෑ. මේ සුබද්‍රා ආන්ටිව ડોක්ටර් කෙනෙක්ටවත් පෙන්නුවේ නැද්ද? එක්කෙනෙක් නෙමෙයි. දන්න මානසික වෛද්‍යවරු කීප දෙනෙකුටම පෙන්වනවා මහිම. ඉතින් මොකද උනේ? එයාලා කියනවා මේක ලොකු කේස් එකක්ලු. ඒ කියන්නේ සුබද්‍රා ආන්ටිව හොඳ කරගන්න බැයිලුද? ඒක හරියටම කියන්න බෑ මහිම. ඒ කිව්වේ මේක වෙලා තියෙන ලොකු ෂොක් එකක් නිසාලු. කතාව අහලා අපි මෙහෙම ෂොක් වෙනවා නම් මේක වෙච්ච සුබද්‍රාන්ටි කොයිතරම් ෂොක් වෙන්නේ නැද්ද? ડોක්ටර්ස්ලා කියන විදිහට මේක හොඳ කරන්න කාලයක් යයිලු. එහෙම නැත්තම් මහිම අපිට ජීවිත කාලෙම සුබද්‍රව හොඳ කරගන්න බැරි වෙයිලු. ඒ සමහර විටනේ අපි try කරමු සුබද්‍රා ආන්ටිව හොඳ කරගන්න. අපිට බැරි වෙන එකක් නැහැ. එහෙම හොඳ වෙනවා නම් කොච්චර දෙයක්ද? ඒ දවස් එනකන් තමයි මාත් බලන් ඉන්නේ මහිම. සුබද්‍රා ආන්ටිට හොඳ වුණත් තා ප්‍රශ්නයක් තියෙනව නේද?
සුබද්‍රා ආන්ටි දැන් අසනීපෙන් ඉන්න නිසා කුරුළු නැති අඩුව දරා ගන්නවා. ඒත් එයාට හොඳ වුණ දවසක නෑ මහිම. එයා මේ තත්ත්වෙ හිටියත් එයා කරන්නේ කුරුල්ලෝ හොයන එක තමයි මහිම. වෙලාවකට එයා කුරුල්ලු කොහෙද ඉන්නේ කියලා හැම තැනම හොයනවා. වෙලාවකට එයා කුරුල්ලුගේ ෆොටෝ එක බදාගෙන ගොඩක් අඬනවා මහිම. ඒ ෆොටෝ එකේ වීදුරුවක් නැත්තම් ඒ ෆොටෝ එක මෙලාවට දිය වෙලා ඒ තරමට එයා අඬනවා. ඔයා කලින් කිව්වා වගේ සුබද්‍රා ආන්ටි දවසින් වැඩි හරියක් නිදා ගන්න එකමයි හොඳ කියලා මටත් හිතෙනවා. ඔව් මහිම. එයා එහෙම අඬනකොට හැංගිලා ඉඳගෙන අපි කොයිතරම් අඬනවද? අපිට හැමදේම නැති වුණා මහිම. අපේ අයියා නැති වුණා. කුරුළු නැති වුණා. සුබද්‍රා පිස්සියෙක් වුණා. දැන් මටත් මොනවා වෙයිද කියලා මට හිතා ගන්න බෑ මහිම. වැඩි හිතන්න එපා. හැමදේම ඉක්මනටම විසඳෙයි. මේ හැමදේම හරියයි කියු. මේ ප්‍රශ්න කාලයට ඉඩ දීලා මාත් බලාගෙන හිටියා මහිම. ඒත් දැන් කාලය ගොඩක් ගෙවිලා ගිහින් කිසිම දෙයක් හරි ගිහිල්ලා නැහැ මහිම. මරුණ අය ආපහු එන්නේ නැහැ. ඒත් මේ සුබද්‍රව සනීප වෙනවනම් ඒකත් උනේ නැහැ. මං තාම බලාගෙන ඉන්නවා මහිම. කුරුළු ආයෙමත් ආවොත් මේ හැම ප්‍රශ්නයක්ම විසඳෙයිද? කුරුළු අපි ඇත්තට මුණ දෙන්න ඕනේ මහිම. ඒක එහෙම වෙනවා නම් කොයි තරම් දෙයක්ද? ඒත් අපි හිත රවට්ටගෙන වැඩක් නැහැනේ. අපි ඇත්ත තේරුම් ගන්න ඕනේ. මං ඇත්ත කිව්වේ. ඇත්ත මහිම ඒ කිව්වේ නෑ මේ මට හිතෙනවා කුරුළු මැරලා නෑ කියලා. එයා තාම ජීවත් වෙනවා කියලා. ඇයි මහිම ඔයා එහෙම කියන්නේ? නෑ ඉතින් මේ හැමෝම කුරුළු ගැන කතා වෙනවනේ. ඉතින් එයා මේ ලෝකෙට ඕනම කෙනෙක්. මේ ප්‍රශ්න හැම එකක්ම විසඳන්න කුරුළු ඉන්නම ඕන. එයාට එහෙම මැරලා ඉන්න බෑ. මට හිතෙනවා කුරුළු තාම ජීවත් වෙනවා කියලා. අභිමනුත් කියන්නේ මේක. කුරුළු ආපහු එයි කියලා. මටත් ඒකමයි හිතෙන්නේ. කුරුළු ආයේ මොන බෙහෙත් ටික? ලාච්චුයි අශෝක්.
යෂෝ නෝනා තාමත් පූජත් එක්ක තරහින් දින්නේ. අනේ නෝනා මට නම් ওই නම් මතක් කරන්නවත් එක. මමයි පාගුතු චරාම ගෑණි. ඇයි ඔච්චරටම පූජට වෛර කරන්නේ? නෝනා මට කියන්නේ එයාට මෛත්‍රී කරන්න කියලාද? මාත් ගෑණියෙක් තමයි නෝනා. හැබැයි මම මේ ලෝකේ දැක්ක තුච්චම ගෑණි තමයි. යෂෝ ඔබ කිව්වට පූජා යෂෝට හිතවත්. අපෝ ඒ නෝනලට පිට කට්ටගමට. මන් දන්න හැටියට නම් පූජා හරි ඩීසන්ට්. නෝනා දන්න දෙයට වඩා නොදන්න දේ වැඩි නෝනා. මං එයයි ගැන දන්නේ ඒ අත්දරුව කාලේ ඉඳලා. පූජා පොඩි කාලෙත් මුරණ්ඩුද යෂෝ? අපොයියෝ ඒකට නම් කියන්න වචන නෑ නෝනා. පොඩි කාලෙත් එයයි එහෙමම තමයි. ඇයි යෂෝ පූජා හැම වුනේ? තියෙන නොසණ්ඩාලකම තමයි. එයාගේ අම්මා නැති වුණෙත් එයාගේ තියෙන මූසලකමට. කොච්චර අගේට හිටපු පවුලක්ද කාබාසිනියා වුනේ? පූජා හින්දා කොහොමද පවුලක් ආබාසිනියා වෙන්නේ? ඇයි නෝනාර හඳහම් බලන අබේනායක මහත්තයා ඔයයි ගැන කිව්වේ ඔයයි අම්මගේ කුසේ ඉන්න කාලේ. මොකද යෂෝ ඒ මහත්තයා කිව්වේ? ඒ මහත්තයා කිව්වා ඕක ඉපදුනාට පස්සේ චන්ද්‍රාදිත්‍ය මහත්තයා නැති වෙනවා කියලා. පවුලත් කාබාසිනියා වෙලා මහත්තයලට උන් හිටි තැනුත් නැති වෙනවා කිව්වා. පිස්සු විකාර. ඒ මිනිස්සු තමන්ගේ පවුල් නැති කරගත්තට, තමන්ගේ දේපල නැති කරගත්තට, තමන්ගේ දේවල් නැති කරගත්තට 6ක් 4ක් නොදන්න කිරිසප්පයෝ පලිද? ඒවා මේ මහ මිනිස්සුන්ගේ වැරදි. ඒ ඉතින් නෝනා හිතන විදියනේ. මේ අපි හිතන විදිය. චන්ද්‍රාදිත්‍ය මහත්තයා කියන්නේ කොයි තරම් ප්‍රතාපවත් මිනිස්සෙක්ද? අන්තිමට හිරේ විලංගුවේ වැටිලා උන් හිටි තැනුත් නැතුව ගියා. උඩුනුවර මැණිකේ තකාලේ මැරිලා ගියා. ඔය හැමදේම අබේනායක මහත්තයා ඒ විදිහටම කිව්වනේ. එතකොට පූජාගේ තාත්තා ඇයි පූජාව අත්තරේ? ඒක දිග කතාවක් නෝනා. නෝනට දැනගන්න ඕන නම් මං ඉතින් කියන්න. ඔව් යෂෝ. මට ඒක දැනගන්න ඕනේ. අපේ චන්ද්‍රාදිත්‍ය මහත්තයාගේ කේන්දරයේ බලපු වෙලාවේ ඔය සිද්ධ වෙච්ච දේවල් ඔය විදිහටම වෙනවා කියලා අබේනායක මහත්තයා කියලා දුන්නා. හැබැයි මේ සිද්ධ වෙච්ච දේවල් ඒ විදිහටම සිද්ධ වුණා. ආත්‍යර ගෑනු ළමයිගේ කපලයි. එතකොට චන්ද්‍රාදිත්‍ය පූජට සැලකුවේම නැද්ද? අපේ මහත්තයාගේ තියෙන මනුස්සකමට පූජාව හදා වඩා ගත්තා මිසක් එයාගේ තියෙන නොසන්ඩගලකම් හින්දා මහත්තයාට ඕකියු පේන්න බෑ. කලින් දවසක යෂෝ මාත් එක්ක කිව්වේ පූජා හැදුනේ ගෙදරමයි කියලා. අනේ වුණෝන චන්ද්‍රාදිත්‍ය මහත්තයා ඕකියු වත්තේ 4 මායිමින් එළියට ඇරියේ නෑ. එහෙමනම් යෂෝ පූජා ඔය විදිහට නොසන්ඩාල වෙන්න නම් ඔය කියන චන්ද්‍රාදිත්‍යත් උඩුනුවර මැණිකෙත් ඒ ගෙදර හිටපු ඕගොල්ලොත් වග කියන්න ඕන. අපි මොනවා කරන්නද නෝනා ඒක නොසන්ඩාල වුණාට? පූජා පුංචි කාලේ ඉඳලා ඔය වත්ත 4 මායිමෙන් එළියට නොගියා නම් ඒ පෞල් පරිසරයේම නම් හැදුනේ. ඉතින් පූජට එන්න ඕනේ ඕගොල්ලන්ගේ ගතිගුණනේ. පුංචි කාලේ ඉඳලා ඉස්කෝලේකට ගියා නම් ඒ හිටපු ළමයිගේ ගතිගුණ ආව කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙමත් නැහැ. එතකොට ඒකේ වරදකාරය ඕගොල්ලෝ නෙවෙයිද? පූජා නරකයි කියන එකත් වැරදි යෂෝ. නෝනා පූජා හොඳයි කියන එකත් වැරදි. යෂෝ ළමයෙක්ගේ ළමා කාලයේදී ඒ ළමයාට තමන්ගේ දෙමව්පියන්ගේ ආදරය ලැබෙන්නේ නැත්තම් වටපිටාවේ අයගේ ආදරය ලැබෙන්නේ නැත්තම් ඒ ළමයා ගැන උනන්දු වෙන්නේ නැත්තම් ඒ ළමයාට විඳින්න වෙන්නේ අඩන්තේට්ටම් නම් ළමයේ කොහොම දරුණු වෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඔයත් අම්මා කෙනෙක් වුණා නම්
මම මේ කියන දේ පිළිගනී යෂෝ. ඒත් අවාසනාවකට ඔයාට අම්මා කෙනෙක් වෙන්න බැරි වුණා. යෂෝ, ඔයා හිතනවද ඔයගොල්ලෝ හරි කියලා? එක අතකට අපිත් වැරදි තමයි නෝනා. අපි උඩුනුවර මැණිකෙලා මාත්‍යලා කියන දේ ඇහුවා මිසක් අපි මේකේ හරි වැරද්දක් දිගපළලා කෙව්වේ නැහැ. දැන් එතකොට කෝ චන්ද්‍රාදිත්‍ය? මහත්ය හැමදේම අවුල් කරා මිසක් ඒ අවුල ලිහුවේ නේ. දැන් නම් කොහේ ඉන්නවද කියලා දන්නේ නැහැ. යෂෝ දෙයියට. Good morning මිස්ලා දෙන්නට. good morning. good morning sir. good morning. මේ මයි මමිස්ට හොඳ යාළුවෙක් හම් වෙලා ඉන්නේ. මරේ මරු නියමයි සුපිරි. මිස්ලා අපේ විසාක මැඩම් බලන්න ගියේ නෑ. අනේ මේ වැඩත් එක්ක යන්න බැරි වුණා එස්සු. බලන්නකො නේද උන දේ. කවුද හිතුවේ විශාක මැඩම් වගේ හොඳ කෙනෙක්ට මේ වගේ දෙයක් වෙයිද කියලා. මට මාර අවුල් මේ උන දෙයට. අම්මා මොනා කිව්වත් මගේ විහාරණංගී අතර එහෙම මුකුත් නැහැ. බලාතර එහෙම දේවල් නැතුව ඇති. ඒ වුණාට ලොකු සර්ගේ හිතේ නම් මොනා හරි දෙයක් තියෙනවා කියලා මට සහසුද්දෙම කියන්න පුළුවන්. අසාධාරණ ගන්නම් මේ ඔෆිස් එකේ මොන තරම් වෙනවද මිස්? මිස්ලා තාම අලුත් නේ.